ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට හැම කෙනෙක්ම සූදානම් වන්නේ. ශ්‍රවණීය වැඩසටහන ඔස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මස්කන්ධයෙන් ස්වල්පයක් නැතිනම් එක සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් ධර්ම කරුණු පිළිබඳව පැහැදිලි කරගන්නටයි යෙදෙන්නේ. අද දවසේදී ඒ සඳහා අපි පාදක කරගන්නේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයේහි දකින්නට ලැබෙන මහා කොට්ටිත සූත්‍රය. මහා කොට්ටිත සූත්‍රය කියලා කියන්නේ මහා ගැඹුරු ධර්මාර්ථයක් සමතු කරන ඉතාමත් වටිනා සූත්‍ර දේශනාවක්. කොට්ටිත තෙරුන් වහන්සේ සහ සරියුත් තෙරුන් වහන්සේ අතර සිදු වුණ සාකච්ඡාවක් විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙන සූත්‍ර දේශනාවක්. බුද්ධ දේශනාව දිහා බලනකොට අපට බුද්ධ දේශනාව කොටස් දෙකකින් දකින්නට පුළුවන්කම තිබෙනවා. ශ්‍රාවක භාෂිත සහ බුද්ධ භාෂිත විදිහට. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් ධර්මයේ පිළිබඳව විවරණය කරනු ලබන ඒ පිළිබඳව දේශනා කරන භාෂිතයන්. බුද්ධ භාෂිතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට වදාළ ඒ භාෂිතයන්. එතකොට ශ්‍රාවක භාෂිතත් බුද්ධ භාෂිතය යන සංග්‍රහය යටතේම සංග්‍රහයට ලක්වනවා. ඒකට හේතුව තමයි ශ්‍රාවක භාෂිතය තුළ උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ණය ක්‍රමය අනුව පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවට අනුරූපී නම් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විසිනුත් එය අනුමත කොට හෝ තිබෙනවා නම් ඒ සියල්ලම බුද්ධ භාෂිතයේ ලෙසම සංග්‍රහ වෙනවා. ඒ නිසා තමයි සමස්ත බුද්ධ වචනය 84000ක් වූ ධර්මස්කන්ධයේ විදිහට අපි සලකනු ලබන්නේ. එතකොට මේ බුද්ධ වචනය ශ්‍රාවක භාෂිත වූද බුද්ධ වචනයේ ලෙසමයි පිළිගැනීම තිබෙන්නේ නැතිනම් පිළිගත යුත්තේ. පින්නතුනි මේ සූත්‍ර දේශනාව අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයේහි. කොට්ටිත තෙරුන් වහන්සේ සහ සරියුත් තෙරුන් වහන්සේ අතර සිද්ධ වෙන සාකච්ඡාවක් විදිහට කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේ වැඩ වාසය කරන තැනට එළඹිලා කතාබස් කරලා එකත් පස්සේ ඉඳලා ආයස්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේට සරියුත් තෙරුන් වහන්සේට මේ විදිහට කියනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති. චන්නං ආවසෝ පස්සායතනානං මහණෙනි ස්පර්ශ ආයතන හයේ අශේෂ විරාග නිරෝධා. නිර්වශේෂ වූ විරාග නිරෝධයෙන් අත්ථඤ්ඤං කිංචීති. ඒ කියන්නේ නිර්වශේෂ නිරෝධයටපත් වුණාට පස්සේ අන්කිසි දෙයක් යම් කිසි දෙයක් කෙලෙසයක් හෝ කෙලෙසයන්ගෙන් ඇසුරු කරන්නට දෙයක් ඒ තුල පවතිනවද? අත්ථඤ්ඤං කිංචීති. තවත් යමක් එතන පවතිනවාද කියලා අහනවා. මාහේවං ආවසෝ ඇවත්නි එසේ නොකිය යුතුයි කියලා සරියුත් තෙරුන් වහන්සේ ඊට පිළිතුරු ලබා දෙනවා. ඊට පස්සේ චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නත්ථඤ්ඤං කිංචීති. ඇවත්නි එහෙනම් ස්පර්ශ ආයතන 6 නිර්වශේෂයෙන් විරාග නිරෝධයටපත් වුණ කල්හි නත්තඤ්ඤං කිංචේති එහෙනම් කිසිවක් නැද්ද කියලා නැවත විමසනවා. එතකොට මාහේවං ආවසෝ ඇවත්නි එහෙම කියන්න එපා කියලා සරියුත් තෙරුන් වහන්සේ නැවත එයට පිළිතුරු ලබා දෙනවා. ඊට පස්සේ නැවත අහනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තිච නත්ති චඤ්ඤං කිංචේති. එහෙම නැත්නම් ඇවත්නි එහෙනම් ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ තියනවා හෝ නැහැ හෝ කියන්න පුළුවන් යම් කිසි දෙයක් තියනවාද කියලා අහනවා. මාහේවං ආවසෝ. ඊට පස්සේ නැවත අහනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා නේවත්ති නෝ නත්තඤ්ඤං. නේවත්ති ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්න පුළුවන් මොනවා හරි යමක් තියනවාද? මේකට කියනවා අපි චතුස්කෝටිය කියලා. නැත්නම් චතුස්ක න්‍යාය කියලා. ඒ කියන්නේ කෙලවරවල් 4කින් ප්‍රශ්නය පිළිබඳව පිළිතුරු අහන එක. ඒකට මේක චතුස්කෝටියයි කියලා කියන්නේ එදා කාලේදී භාවිත වුණ
තර්කණයක්. එහෙම නැතිනම් එදා කාලේදී යම් යම් දේවල් පිළිබඳව මතිමතාන්තර දර්ශනවාදයන් සඳහා ගොඩනගා ගැනීම සඳහා භාවිත වුණ න්‍යායක් තමයි මේ කියන කොටස් හතර. අපි ද්විකෝටිය දන්නවනේ. ද්විකෝටිය කියන්නේ කෙලවරවල් දෙකක් තියෙනවා. එක්ක ඇත, එක්ක නැත. මේකට කියනවා ද්විකෝටිකයි කියලා. කෙලවරවල් දෙකයි. තියනවා හෝ නැහැ හෝ. අන්ත දෙක කියලා අපි කියන්නේ සමහර වෙලාවට. ඒකට ඇත හෝ නැත කියන මේ ආකාරයට කෝටි දෙකක් කෙලවරවල් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතනදී චතුස්කෝටියයි කියලා කියන්නේ කෙලවරවල් හතරක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත කියලා කියන්නත් පුළුවන්. දැන් ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ නිරෝෂේෂයෙන් නිරුද්ධ වුණාට පස්සේ මොනවා හරි දෙයක් තියනවාද? එතකොට මේ තියනවාද කියලා අහනකොට ඒකට මාහේවන් එහෙම කියන්න එපා. එහෙනම් නැද්ද? එතකොට ඔන්න ඇත සහ නැත කියන දෙක දකින්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට අහන්නේ මොකද්ද? අත්තිච නැති. ඒ කියන්නේ ඇතද නැද්ද? එතකොට තුන්වෙනි කාරණාව විදිහට අහනකොට ඒත් ඒ කියන්නේ අත්තිච නත්ති චඤ්ඤා. අත්තිච නත්ති චඤ්ඤා. ඒ කියන්නේ නත්තිච අත්තිච නත්තිච. තියනවද? තියනවා නැහැ දෙකම යුක්ත දෙයක් තියෙනවා. මේ කොටස තියෙනවා මේ කොටස නැති දෙයක්ද? එතකොට මේ විදිහට ඇත සහ නැත කියන මේ දෙකම එකතු කරලා අහනවා. තියනවද අහනවා මාහේවන් කිව්ව එකටත් එපා කිව්වා එහෙම අහන්න. නැද්ද කියලා ඇහුවා ඒකටත් එපා කිව්වා අහන්න. ඊට පස්සේ ඇත සහ නැත දෙකම මිශ්‍ර කරලා අහනවා. තියනවා හෝ නැහැ හෝ කියන්නේ යමක් තියනවද? අනිත් දෙයක් තියනවද? තියනවා හෝ නැහැ කියන අනිකක් තියනවද? ඊට පස්සේ මාහේවන් අවශ්‍ය වැත්ති එහෙම හොයන්න එපා. ඊට පස්සේ ඒකේ නිෂේධනාර්ථය අහනවා. ඇත හෝ නැත ඇතද නැතද කියලා අහන එක නෙමෙයි. න අත්තිච නේව අත්තිච නොනත්තිච කියලා අහන්නේ. ඒ කියන්නේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? එතකොට අර ඇතද නැතද කියලා අපේකේ නිෂේධනාර්ථය අහනවා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? මේක තමයි චතුස්කෝටියයි කියලා කියන්නේ. සමහර වෙලාවට මේක අපි දකිනවා බෞද්ධ චතුස්කෝටිය හැටියට ඇතැම් අය අර්ථ දක්වන්නට උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ බුදුදහම තුළ කතා කෙරුණු චතුස්කෝටික ධර්ම න්‍යායක් විග්‍රහ කෙරුණු ආකාරයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු චතුස්කෝටික න්‍යායක් තමයි මේ කියන්නේ කියලා. නමුත් තර්කන ක්‍රමයක් විදිහට බුදුදහම තුළ කිසිම ආකාරයකින් මේ චතුස්කෝටික න්‍යාය පාවිච්චි වෙලා නැහැ. මේක ප්‍රතික්ෂේප්තයි. මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මාහේවන් එහෙම අහන්න එපා. තියනවද කියලා අහන්න එපා. නැද්ද කියලා අහන්න එපා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා අහන්න එපා. තියනවද නැද්ද කියන දෙකම තියනවා හෝ නැහැ හෝ දෙහෙන. මේක එහෙම අහන්නත් එපා. ඕකම තමයි දැන් සත්වයා ඉන්නවද? හෝති තථාගතෝ පරම්මරණ. තථාගතය මරණින් මත්තේ ඉන්නවද නැද්ද? තථාගත කියන එක අපි මීට පෙර හඳුනාගෙන තියෙන අපි කතා කරනකොට යථා ආගතෝ තථාගතෝ. යම්සේ කර්ම කෙලස් ටිකක් නිසා ආවද ඒ විදිහටම කර්ම කෙලස් ටිකක් නිසා රැස් කරගෙන ප්‍රතිසන්දිය පිණිස යන නිසා තථාගත කියලා කියනවා. එතකොට තථාගත කියන වචනේ පාවිච්චි වෙනවා බුදුරජාණන් වහන්සේටත්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ප්‍රතිපදාව තුළ ගමන් කරන ගුණය නිසා නැතිනම් ඒ ප්‍රතිපදාව නිසා. නමුත් මෙතනදී තථාගත කියන වචනේ පාවිච්චි වෙනවා. හෝති තථාගතෝ පරම්මරණ කියන මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන බුදුහාමුදුරුවෝ මරණයට පස්සේ උපදිනවද නැද්ද කියන එක ගැන නෙමෙයි. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන සත්‍යය මරණින් මත්තේ වෙනවද නැද්ද? මේ ඉන්න පුද්ගලයා මැරිලා ගිහිල්ලා තව තැනකට යනවද නැද්ද කියන එක ගැන. ඒතකොට තමයි හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණ ඒ වගේම නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණ කියලා මේ විදිහට හතර ආකාරයකින් මේ ප්‍රශ්නය ගොඩනගන්නේ. ඒතකොට සත්‍ය මරණින් මත්තේ ඉන්නවද? සත්‍ය මරණින් මත්තේ නැද්ද? සත්‍ය මරණින් මත්තේ ඉන්නව හෝ නැද්ද? එහෙම නැත්නම් සත්‍ය මරණින් මත්තේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? මෙන්න මේ ආකාරයට මුල් හතරකින් කෙලවරවල් හතරකින් මේ කරුණ පිළිබඳව එදා සමාජයේ හිටපු අය ප්‍රශ්න කළා විවිධ සන්දර්භයන්ගෙදී. ඒකට මේ සූත්‍රය තුළ අපට දකින්න පුළුවන්කම තියෙන්නේ කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා සලායතන නිරෝධය පිළිබඳව. සලායතන කියලා කියන්නේ මොනවද? ස්පර්ශ ආයතන 6 කියන එක. එතකොට ස්පර්ශ ආයතන 6හි නිරෝධය පිළිබඳව තමයි කොට්ටිත තෙරුන් වහන්සේ මේ ප්‍රශ්න කිරීම සිදු කරනු ලබන්නේ. එතකොට ස්පර්ශ ආයතන 6ම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ තවත් යම්කිසි දෙයක් තියනවද? කර්ම කෙලෙස් වශයෙන් අසුරු වෙන්න දෙයක්, කර්ම කෙලෙස් ටිකක් තියනවද? එහෙම අහන්න එපා.
යම් කිසි දෙයක් ඉතුරුද කියලා අහුවොත් එහෙම අහන්න එපා. එහෙමනම් යම් කිසි දෙයක් නැද්ද? එහෙම අහන්නත් එපා. තියෙනවද නැද්ද? තියෙනවා හෝ නැහැ වෙනවද? එහෙම අහන්න එපා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? එතකොට නෑ එහෙම අහන්න එපා. ඔන්න ඒකටත් පිළිතුරු දුන්නේ මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට සරියුත් තෙරුන් වහන්සේගෙන් නැවත කොට්ටිත තෙරුන් වහන්සේ අහනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති ඉති පුට්ටෝ සමානෝ මාහේවං ආවසෝති වදේසි. ස්පර්ශ ආයතන හයම නිරුද්ධ වුණාට පස්සේ යම් කිසි දෙයක් තියනවද කියලා අහුවාම මාහේවං ආවසෝ මාහි හේවං ආවසෝ. එතකොට ඇවැත්නි එහෙම අහන්න එපා කියලා ඔබ වහන්සේ කියනවා. නැද්ද කියලා අහුවාම එහෙම අහන්නත් එපා කියලා කියනවා. ඒ වගේම තියනවා එහෙම නැත්නම් නැහැ කියලා දෙකෙන් එකක්ද දෙකමද කියලා අහනකොට කොටසක් තියෙනවා කොටසක් නැහැ මේ වගේ අත්තිච නත්තිච කියලා අහනකොට නෑ එහෙම අහන්නත් එපා කිව්වා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා අහනකොට නෑ එහෙම අහන්නත් එපා කියලා කියනවා. එතකොට මේ විදිහට එපා කියනකොට කොහොමද ඇවැත්නි කතම්පනාවසෝ ඉමස්ස භාසිතස්ස අත්ථෝ දට්ටබ්බෝ. එතකොට මේ කොහොමද ඇවැත්නි මෙහි අර්ථය දත යුතු වන්නේ? මෙහිදී අර්ථය තේරුම් ගන්නට ඕනේ කොහොමද? එතකොට සරියුත්තරුන් වහන්සේ පැහැදිලි කරනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති ඉති වදං අප්පපංචම් පපංචේති. අප්පපංචම් පපංචේති. යම් කිසි විදිහකින් ඇවැත්නි ස්පර්ශ ආයතන හයෙහි නිරෝධයෙන් පස්සේ යම් කිසි දෙයක් තියනවා කියලා කිව්වොත් එහෙම ප්‍රපංච නොකල යුතු දෙයක් අප්පපංචම් පපංචේති. ප්‍රපංච කරනවා. අප්පපංචම් පපංචේති. ප්‍රපංච නොකල යුතු වූ දෙයක් ප්‍රපංච කරනවා. ප්‍රපංච කියලා කියන්නේ මොනවද? ප්‍රපංච කියලා කියන්නේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන සහගත සංකල්පනාවන්. මේ දේවල් තමයි ප්‍රපංච ධර්ම. තෘෂ්ණා, දෘෂ්ටි, මාන. එතකොට ස්පර්ශ ආයතන හයෙන් මිදුණු ස්පර්ශ ආයතන හය නිරුද්ධ වුණාට පස්සේ ස්පර්ශ ආයතන හය සම්පූර්ණම නැති වුණාට පස්සේ යම් කිසි දෙයක් තියනවද කියලා අහනකොට ඇවැත්නි තියනවයි කියලා යම් කිසි දෙයක් ගැන කිව්වොත් එහෙම ඒ පුද්ගලයා අප්පපංචම් පපංචේති. ප්‍රපංච නොකල යුතු දෙයක් එයා ප්‍රපංච කරනවා. ප්‍රපංච නොකල යුතු දෙයක් ප්‍රපංච කරනවා. ඒ වගේම මේක නැද්ද කියලා අහනකොට කිව්වොත් එහෙම තියනවද කියලා අහනකොට කිව්වත් ඒක අප්‍රපංච ප්‍රපංච කරනවා. නැද්ද කියලා අහනකොට ඔව් කිව්වොත් එහෙම ඒද අප්‍රපංචය ප්‍රපංච කරන තැනටපත් වෙනවා. අත්තිච නත්තිච කියලා තියනවා හෝ නැහැ හෝ වෙනවද කියලා අහුවාම කිව්වොත් ඒත් ප්‍රපංච කරනවා. ප්‍රපංච නොකල යුතු තැන ප්‍රපංච කරනවා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා අහනකොට ඒත් ප්‍රපංච කරන දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ විදිහට මෙතන ප්‍රපංචයේහි ගොඩනැගීම තියෙනවා. කියන්නේ ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ විරාග නිරෝධයටපත් වුණාට පස්සේ යම් කිසි දෙයක් ඉතුරුද කියලා අහුවොත් එහෙම ඒ ඉතුරු දාහන දෙයට ප්‍රතිවිරුද්ධව අපි කිව්වොත් නෑ යමක් තියනවා කියලා කිව්වොත් ඒක ප්‍රපංච නොකල යුතු තැන ප්‍රපංච කිරීමක්. ඒ මොනවාද ස්පර්ශ ආයතන 6හි නිරෝධයට පස්සේ ඉතුරු වෙන්නේ? යම් කිසි ධර්මයක ස්පර්ශ ආයතන 6ක යම් නිරෝධයක් සාක්ෂාත් කළා නම් ඒ නිරෝධය සාක්ෂාත් කළාට පස්සේ ඒ ධර්මයේහි ඇති බව පිළිබඳව මොන ආකාරයකටවත් කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන කර්ම කෙලෙස් යෙදීමක් නැත්තේ නැහැ. කර්ම කෙලෙස් යෙදීමක් නැත්තේ කර්ම කෙලෙස් යෙදීමට පත්වන්නට තැනක් නැති නිසා. ඒ නිසා එහෙම දෙයක් එහෙනම් නැද්ද කියලා අහුවොත් තියෙනවා කියන එක කියන්න බැරි තැනක එහෙම දෙයක් නැහැ කියන එක කොහොමත් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අර ප්‍රධාන කෝටි කෙලවරවල් දෙක ප්‍රතික්ෂේප වෙනකොට ඒ මිශ්‍රණ විදිහට අපට දකින්න පුළුවන් අත්තිච නත්තිච නේවත්තිච නච අත්ති කියන එක නච නත්ති කියන එක අපිට සම්පූර්ණම ප්‍රතික්ෂේප භාවයටපත් වෙනවා. එතකොට තියෙනවා නෑද කියලා අහන එකත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑද කියලා අහන එකත් මේ දෙකම නිෂේධනය කරන්නට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි
සරියුත්තරුන් වහන්සේ දක්වන්නේ ප්‍රපංච නොකල යුතු තැනක උපද්දන ප්‍රපංචයක් ඒක. ඊට පස්සේ යාවතා ආවසෝ චන්නම් පස්සායතනානං ගති තාවතා පපංචස්ස ගති. යම් තැනක ඇවැත්නේ ස්පර්ශ ආයතන 6හි යම් ගතියක් තියෙනවා නම් තාවතා පපංචස්ස ගති. ඒ තාක් ප්‍රපංචයාගේ ගතිය තියෙනවා. ඒකට යම් තාක් ස්පර්ශ ආයතන 6 ගතිය තියෙනවා නම් තාවතා පපංචස්ස ගති. ප්‍රපංචයේ ගතිය ඒ තාක් යාවතා පපංචස්ස ගති තාවතා චන්නම් පස්සායතනානං ගති. යම් තාක් ප්‍රපංචයේ ගතිය නම් ඒ තාක් ස්පර්ශ ආයතන 6 ගතිය. යාවතා පස්සායතනානං ගති තාවතා පපංචස්ස ගති යාවතා පපංචස්ස ගති තාවතා පස්සායතනානං ගති කියලා කියනකොට මේ දෙකම අන්‍යෝන්‍යව පෙන්නනවා. ස්පර්ශ ආයතන 6හි ගතිය යම් තැනකද තියෙන්නේ එතනකට ඒ තැන ප්‍රපංචයේ ගතිය තියෙනවා. ප්‍රපංචයේ ගතිය යම් තැනකද තියෙන්නේ ස්පර්ශ ආයතන 6 ගතිය ඒ තැනක තියෙනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධා. එතකොට පපංච නිරෝධෝ ඇවැත්නි යම් තැනක ස්පර්ශ ආයතන 6හි නිරෝධයෙන් ප්‍රපංච නිරෝධය සිද්ධ වෙනවා. යම් තැනක ස්පර්ශ ආයතන 6 නිරෝධය සිද්ධ වෙනවා නම් ඒ නිරෝධයෙන් ප්‍රපංච නිරෝධය සිද්ධ වෙනවා. පපංච නිරෝධා පපංච වූපසමෝති. ප්‍රපංච නිරෝධය තුළින් ප්‍රපංච වූපසමනය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අර ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් බවට පත්වන්නේ. එතකොට අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මෙතන ගොඩ නැගෙන ප්‍රධාන න්‍යාය පිළිබඳව. ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6. ඔබේ යම්තාක් ප්‍රපංචයන්ගෙන් ඇසුරු කරන කර්ම කෙලෙස් වලට නතුවන යම් විශේෂ පරාසයක් තිබෙනවා නම් ඒ කර්ම කෙලෙස් වලට නතුවන කර්ම කෙලෙස් වලට හසු වන විශේෂ පරාසය පවතින්නේ මේ ස්පර්ශ ආයතන සීමාව ඇතුලේ. ඔබට ලෝකය කියලා යමක් ඇසුරු වෙනවා නම් ඇසුරු වෙන්නේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ. ඔබ යම් දෙයක් වින්දනං දැක්කනම් ඇහුවනම් අතීතයේ තුල ඔබ යමක් ඇසුරු කළා නම් ඇසුරු කරන්නේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ. ඔබ අනාගතයට යමක් දකිනවා නම් අහනවා නම් විඳිනවා නම් දැනගන්නවා නම් ඒ සියල්ලමත් ස්පර්ශ ආයතන 6 ඇතුලේ. ස්පර්ශ ආයතන ටිකෙන් එළියට ගියපු ස්පර්ශ ආයතන 6න් අන්‍යතර වූ වෙනත් කිසිම දෙයක් පිළිබඳව අපට පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. පණවන්නට පුළුවන්කම තියෙන එකම තැන තමයි ස්පර්ශ ආයතන 6හි පැනවීම. ස්පර්ශ ආයතන 6හි පැනවීම සිද්ධ කරනවා නම් ඒ සිද්ධ කරන්නේ ස්පර්ශ ආයතන 6හි අත්දැකීම අනුව. ඒකට ස්පර්ශ ආයතන 6 අත්දැකීමක් අපිට තියෙනවා නම් ඒ අත්දැකීම කියලා තියන්නේ ස්පර්ශ ආයතන 6හි නිර්වශේෂ නිරෝධය පිළිබඳව අවබෝධ කරලා නැති නිසා අපිට ඒ තැන ගොඩ නැගුණු ප්‍රපංච ගති. ප්‍රපංච කියලා කිව්වේ මොනවාද? තෘෂ්ණා, මාන, දිට්ඨි. තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ඇති කරගත්ත සංකල්පන. තණ්හාව කියලා කිව්වේ අපි ඇති කරගන්න ඇලීම කියන දේ. මානය කියලා කිව්වේ අපි ඇති කරගනු ලබන මානය, මැනීම කියන දේ. දිට්ඨිය කියලා කිව්වේ ඒ අනුසාරයෙන් ඇති කරගත්ත දෘෂ්ටිය, දැකීම. එතකොට මේ තණ්හාව කියලා කියන්නේ පින්නතුනේ අපි ඇති කරගනු ලබන ඒ තන ඇලෙන ස්වභාවය. තණ්හාව විවිධ ස්වરૂපයන්ගෙන් අපට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අවිද්‍යාව කිව්වත් ඒද තණ්හාවෙහි ස්වરૂපයක්, විෂම ලෝභය. වස්තුකාම කිව්වත්, කිලේශකාම කිව්වත් ඒ තණ්හාවෙහි තිබෙන ස්වરૂප. නිකාන්ති තණ්හා කිව්වත් ඒ තණ්හාවෙහි තිබෙන ස්වરૂපය. එතකොට මෙතනදී තණ්හාව කියලා කියනකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට අපිට හම්බ වෙනවා තණ්හාව කියනකොට මෙහි තණ්හාව හඳුන්වන ස්වභාවයන් ඒ තමයි යායන් තණ්හා පෝනෝ භවිකා යා අයං තණ්හා යම් මේ තණ්හාවක් වේ නම් ඒ ස්වභාවය මොකද්ද? පෝනෝ භවිකා පුනර්භවයේ පිණිස පවත්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා නන්දිය සහ රාගයේ තියෙන සතුට වෙන බව සහ ඇලීම තියෙනවා. తත්‍ර తත්‍රාභිනන්දනි తත්‍ර తත්‍රාභිනන්දනි ඒ තන අභිනන්දනය කරනවා. ඒ තන අභිනන්දනය කරනවා. ඒ තන සතුටටපත් වෙනවා.
ඒක තමයි තණ්හාවේ ස්වභාවය. අපි අද මේ ස්කන්ධ ටික අභිනන්දනය කරනවා. මැරෙන්න අකමැතිනේ. අභිනන්දනය කරනවා මේ ස්කන්ධ ටික. තිරසංගත සතෙක් බලන්නකො කොච්චර දුක්ඛිත ජීවිතයක් ගත කළත් එයා අභිනන්දනය කරනවා ස්කන්ධ ටික. එයා කැමති නෑ ඒක අතහරින්න. එයා ඒක අල්ලගෙන ඉන්නේ. එතන තණ්හාවෙන් ඇසුරු වෙන ස්කන්ධ ටික. යම් තැනකටදපත් වෙන්නේ අසුචි ගොඩේ ඉන්න පණුවෙක් මොනතරම් අපිට අප්‍රසන්නද? දෙවියෙකුට මනුෂ්‍ය කයක් කියන එක මොනතරම් අප්‍රසන්නද? ඔබට ඊටාම දුක්ඛිතම ජීවිතයක් කියලා කියන එක මොනතරම් අප්‍රසන්නද? පින්නතුනේ ඒ මට්ටමින්වත් ගැලවෙන්න කැමති නැහැ. ඒ මට්ටමෙත් ස්කන්ධ ටිකට කරන තණ්හාව තියෙනවා. එනිසා මේ තණ්හාව කියලා කියන්නේ తත්‍ර తත්‍රාභිනන්දනී. ඒ තන අභිනන්දනය කරන විශේෂ ලක්ෂණයක් තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ තන සතුටු වෙනවා, ඒ තන අභිනන්දනය කරනවා. ඒ තමයි තණ්හාවේ තිබෙන ස්වરૂපය, තණ්හාවේ තිබෙන ලක්ෂණය. ඒකට ඒ තන සතුටු වෙන, ඒ තන අභිනන්දනය කරන මේ තණ්හාව කියන එක ප්‍රපංච ධර්මයක්. ඒක ප්‍රපංචයක්. ඒක ප්‍රපංචයක් මොනතරම් සියුම් මේ ප්‍රපංචය ඔබ ඇසුරු කරනවද කියනවා නම් ඔබට හැම වෙලාවකදීම තමන් කියන ස්වභාවයේ වැහිලා ඔබට ඒ තණ්හාව ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා පවත්නවා. ඒ කියන්නේ ඔබ අද තණ්හාව ගැන හඳුනාගන්නේ බොහොම ඕලාරික මට්ටමෙන්නේ. අම්මට හරි ආදරෙයි. තාත්තට හරි ආදරෙයි. එහෙම නැතිනම් තව කෙනෙකුට කැමතියි. එහෙම නැතිනම් තව වස්තුවකට කැමතියි. මේ ඕලාරික මට්ටමින් තමයි අපිට තණ්හාව කියන දේ ප්‍රකට වෙන්නේ. නමුත් මේකේ යථාර්ථයේ විදිහට තියෙන්නේ මොකද්ද? කැමැති අකමැති ස්වභාවයන්ගෙන් ගිහිල්ලා පින්නතුනේ සෑම තැනකම තියෙන ස්කන්ධ ටිකට තණ්හා කරන ගතිය බලන්නකෝ. ස්කන්ධ ටිකට යෙදෙනවා තණ්හාව කියන දේ. එතකොට මේ ස්කන්ධ ටික මම වෙනකොට පුද්ගලයා වෙනකොට එතන ඇති කරගන්න තණ්හාව ප්‍රපංච ධර්මයක්. එතකොට ස්පර්ශ ආයතන 6 ගතිය යම් තැනක තියෙනවා නම් පින්නතුනේ මේ තණ්හාව නැමැති ප්‍රපංචයට එතන ගතියක් තියෙනවා. ඒක කාම ලෝකෙ ඉපදුනත්, ඒක රූප ලෝකෙ ඉපදුනත්, ඒක අරූප ලෝකෙ ඉපදුනත් ඒ ප්‍රපංචයට ගතිය ස්පර්ශ ආයතන 6 ඇතුලේ विद्यමානයි. ස්පර්ශ ආයතන 6 ඇතුලේ අපට මේ ප්‍රපංචයේහි ගතිය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට යම් තාක් ප්‍රපංචයේ ගතිය තියෙනවා නම් ඒ තාක් ස්පර්ශ ආයතන 6 ගතිය තියෙනවා. ස්පර්ශ ආයතන 6 ගතිය යම් තාක් තියෙනවා නම් ඒ තාක් ප්‍රපංචයේ ගතිය තියෙනවා. ඇහැට දැකපු රූපය බාහිර තියෙන බවට ඔබට යම් තාක් ඒ පැත්තේ ප්‍රපංච තියෙනවා නම් නැතිනම් ඒ පැත්තේ ඔබට ස්පර්ශ ආයතනයේ ගතිය තියෙනවා නම් ඒ ස්කන්ධ ටිකේ පවතින බවට ඔබ ඇසුරු කරපු ඒ පුද්ගල බවත් එක්ක ස්කන්ධ ටිකට ගොඩනගුණු තණ්හාව ඒ සෑම තැනකම පවතිනවා. ඒක නතර කරන්න බෑ. ඊටාම සූක්ෂමව සියුම්ම ගියපු තණ්හාවක්. ඔබ කැමති වුණත් ඔබ අකමැති වුණත් ඒ සෑම තැනකම ඔය කියන ප්‍රපංච ධර්මය තියෙනවා. දැන් ප්‍රපංච කියනකොට මෙතනදී ගත්තේ නැහැ පින්නතුනේ. ද්වේෂය ගත්තේ නැහැ. තණ්හා මාන දිට්ඨි මේ තුනනේ ගත්තේ. කියන්නේ අරව කෙලෙස් විදියට නොයදෙනවා කියන එක නෙමෙයි. කර්ම විදියට ඒ දේවල් සකස් නොවනවා කියන එක නෙමෙයි. මේ ටික තමයි ප්‍රතිසන්දිය කරා විවිධ තැන්වලට අරගෙන යන්නේ. තෘෂ්ණාව, මානෙ, දිට්ඨිය කියන මේ දේවල් ප්‍රධාන වශයෙන්ම බලපානවා මේකේ බැඳලා තියාගන්න. එතකොට මේ තෘෂ්ණාව කියනකොට මෙතන මෙන්න මේ ස්කන්ධයන් කෙරෙහි පවත්නා තණ්හා සහගත ස්වභාවය. ඒ වගේමයි මානෙ. මානෙ කියලා කියන්නේ අපි ඇති කරගනු ලබන මිම්ම. අපි සාමාන්‍යයෙන් මානෙ කතා කරනවා සෙය්‍යමාන, හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා තුන් ආකාරයකට. නව ආකාරයකටත් කතා කරනවා හීනමානෙ ගත්තාම හීනමාන, හීන සෙය්‍යමාන, හීන සදිසමාන විදිහට. සෙය්‍යමානයේ තුන් ආකාරයකට ඒ විදිහටම කතා කරනවා සෙය්‍යමාන, සෙය්‍ය හීනමාන, සෙය්‍ය සදිසමාන කියලා. ඒ වගේම සදිසමානයත් ඒ විදිහටමයි. නමුත් මෙතනදී මානෙ කියලා කියනකොට මේ වෙමි කියන හැඟීම අස්මිමාන සහගත ස්වභාවය යම් තැනක ස්පර්ශ ආයතනයේ 6 ගතියක් තියෙනවා නම් ඒ ගතියට අනුරූපීව ඔබට මම කියන තැන ගොඩ නැගෙනවා. මම කියන පුද්ගල බව වෙමි කියන හැඟීමක් පවතිනවා. ඔබ රූපය දැක්කනම් රූපයේ පවතින බවත් එක්ක ඔබට වෙමි කියන හැඟීම තියෙනවා. ওই වෙමි කියන හැඟීම ලොකු කෘත්‍යයක් සිද්ධ කරනවා, ලොකු වැඩක් කරනවා. ওই වෙමි කියන හැඟීමත් එක්ක ගියාම තමයි ඔබට ඔබේ ජීවිතයේ අතීතේ ඉඳලා ඇසුරු කරපු දේවල් තාම තියෙනවා කියලා බවින් මම ජීවත් වෙනවා කියන බව ගෙනල්ලා දීලා තියෙනවා.
මම ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා. ඔය වෙමි කියන සංකල්පය, වෙමි කියන හැඟීම තියෙනවා. ඒක දිට්ටි මට්ටමට මොහු කුරා යනවා. දිට්ටි මට්ටමට මොහු කුරා ගියාම මොකද්ද වෙන්නේ? ඒක සාස්වත උච්ඡේද වශයෙන් මේ ඉන්න පුද්ගලයා එක්ක ඉන්නවා කියලා හිතනවා, එක්ක මරණින් මත්තට නැවත සිඳිලා නැති වෙලා යනවා කියලා නෑ කියලා හිතනවා. ඉන්නෝ හෝ නෑ හෝ කියාගත්ත තැනක අවසාන වශයෙන් මේ හිරවීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට මේ පුද්ගල භාවය ඒ තැන රැඳුණු ඒ තැන හිරවුණු ස්වභාවයකට පත් කර ගැනීම තමයි සාමාන්‍යයෙන් පුහුදුන් චිත්තසංතානයක ස්වභාවය. මේක ගොඩනැගෙන්න පටන් ගන්නෙ මානෙ කියන තැන ඉඳලා. මානෙ කියලා කියන්නේ වෙමි කියන හැඟීම කියලා අපි කිව්වා. එතකොට වෙමි කියන හැඟීම ගොඩනැගෙන්නේ කොහොමද? ඒ ටික ගොඩනැගෙන්නේත් අර ස්පර්ශ ආයතන හයෙහි ගතිය යම් තැනකද එතනක තමයි ඒක ගොඩනැගෙන්නේ. ඇහැට රූපයක් පෙනුනහම ඒ රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. ඒ රූපය හටගෙන ඉතිරි නැතුව නැති වුණාට ඒ රූපේහි Nirodhaය දැක්කේ නැති වුණොත්, රූපේ ගෝචර කරගත්ත ඇසෙහි Nirodhaය දැක්කේ නැති වුණොත්, මේ විදිහට ඇහැ සහ රූප දෙකෙහි Nirodhaය සාක්ෂාත් නොකල, රූපේහි Nirodhaය සාධනය නොකල තැනක අපිට යම් කිසි විදිහකින් මේ දෘෂ්ටිගතිකත්වයක් පැවතුනා නම්, අන්නේ දෘෂ්ටිගතිකත්වය තුල අපිට ගොඩනගෙනවා එතනදී හැම වෙලාවකදීම සාස්වත උච්ඡේද කියන අන්ත දෙකක්. මේ අන්ත දෙකට පවා හේතුවක් වෙන්නේ අර ඇහැට පෙනෙන රූප නිමිත්ත පිළිබඳව අපිට මොහොතින් මොහොතට හටගනු ලබන වෙමි කියන හැඟීම. එහි Nirodhe දන්නේ නැති වෙනකොට රූපය පේනවා, රූපේ දකිනවා. කොහෙ තියෙන රූපේද? බාහිර රූපේ දකිනවා. එතකොට ඒ සඳහා වැය වෙන ස්කන්ධ ටික මම කියලා අසුරු වෙන ගතිය හිටිනවා. එතකොට දැන් මම සහ මට පෙනෙන රූපය අපිට දෙකක් හම්බ වෙනවා. තමන් සහ තමාට පෙනෙන රූපය. එතකොට ඒක දැක්කපු ඇහැ තමන්ගේ ඇහැ බවට පත් වෙනවා. එතකොට ඒක දැනගත්ත පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. අපිට ওই විදිහට ගිහිල්ලා තමයි තියනවා කියන දිට්ඨිය ගොඩනගන්නේ. දැන් එක මොහොතකදී එක රූපයක් ඇහැට පේන තැනකදී ඒ රූපය දකිනකොට එතන උපදින්නේ යාට මම කියන වෙමි කියන හැඟීම විතරයි. ඒ මාත්‍රේ විතර රූපේ තියෙනවා, රූපේ දකින කෙනා ඉන්නවා. එතකොට මේ වෙමි කියන එකේ තියෙන විශේෂත්වය තමයි ඊළඟට ශබ්දයක් ඇහෙනකොට ශබ්දය අහපු තැන අර හිටපු මට තමයි ශබ්දය ඇහුනේ කියලා ඒක එකතු කරලා දෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි ස්පර්ශ ආයතන හයේම අත්දැකීම එකතු වෙනකොට ස්පර්ශ ආයතන හයේම අත්දැකීම දියුණු වෙලා ස්පර්ශ ආයතන හයේම අත්දැකීම වර්ධනය වෙලා ජීවත් වෙන මම සහ මට ජීවත් වෙන්නට පවතින ලෝකය කියලා යමක් අපිට හම්බෙලා තියෙනවා. එතකොට මෙන්න මේක අපිට පුද්ගල ආත්මවාදයේ සහ පුද්ගල ආත්මවාදයට අදාළ වෙන දෘෂ්ටියට අදාළ වෙන වස්තු විශේෂ බවට පත් වෙනවා. දැන් යාට ලෝකය තියනවා කියලා හිතන්න පුළුවන්. ලෝකයේ භුක්ති විඳින පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඔය පුද්ගලයා මරණින් මත්තටත් යනවා, එක දිගට ජීවත් වෙනවා. එහෙම නැත්නම් මෙතනින් පස්සේ සිඳිලා යනවා. ඇත හෝ නැත ආදී ලෙස කතා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. යම් තැනක ස්පර්ශ ආයතන හයෙහි යම් ගතියක් තිබෙනවා නම් ඒ ගතිය ඉතුරු වුණොත් මොකද වෙන්නේ? ඒ ගතිය ඉතුරු වුණොත් අර ප්‍රපංචයේහි තිබෙන මානයට ඉඩ ඉතුරු කළා වෙනවා. යම් තැනක මානයට ඉඩ ඉතුරු වෙනවා නම් මානයට ඉඩ ඉතුරු වෙන තැනක දිට්ඨියට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණයත් ඒ තැන ඉතුරු වෙනවා. ඒකට තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් හැසිරෙන ප්‍රපංච ධර්මයන්ගේ පැවැත්මට ඉඩ ඒ සෑම තැනකම નિરાයාසයෙන්ම අප ඉතුරු කොට තබනවා. එතකොට දැන් මෙතනදී මේ ප්‍රශ්නය විමසන ආකාරය දිහා බැලුවාම යම්තාක් ප්‍රපංචයන්ගේ ගතිය තියෙනවා නම් ප්‍රපංචයන්ගේ ගතිය තියෙන කොයි තාක්ද ස්පර්ශ ආයතන හයෙහි ගතිය තියෙනකම්. යම්තාක් ස්පර්ශ ආයතන හයේ ගතිය තියෙනවා නම් ඒ තාක් ප්‍රපංචයන්ගේ ගතිය යම්තාක් තියෙනවා නම් ඒ තාක් තමයි ස්පර්ශ ආයතන හයේ ගතිය බවට පත් වෙන්නේ. එතකොට සලායතන නිරෝධය කියලා කියන්නේ මොකක්ද? සලායතන නිරෝධය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙහි නිරෝධය. එතකොට ස්පර්ශ ආයතන හය නිරුද්ධ භාවයට පත් වෙන්නේ මොන අවස්ථාවේදීද? ස්පර්ශ ආයතන හය නිරෝධයට පත් වෙන්නේ සම්පූර්ණම මරණින් මත්තේ වුණොත්
සම්පූර්ණම සලායතන නිරෝධය නිවන අපි මරණින් මත්තේ පණවන්නක් බවට පත් වෙනවා. හැබැයි ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වෙන්නේ මොන අවස්ථාවේදීද? මේ මොහොතේදී අපිට පුළුවන් ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්න. ඒකෙන් කියන්නේ ස්පර්ශ ආයතන 6 නැවත උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව පවත්වන නිරෝධේ ඥානයක් පිළිබඳව. සලායතන නිරෝධය කියලා කියන්නේ අවබෝධ කරගත්ත ඥානයක්. එතකොට ඒ ඥානය තුළ විද්‍යමාන වන ස්වභාවයක්. එතකොට සලායතන නිරෝධේ නිවනයි කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ නම් එතනින් එහාට පණවන්න කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ස්පර්ශ ආයතන 6 නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ කොයි වෙලාවෙද? ඒක මේ මොහොතේදී සිද්ධ කළ හැකි දෙයක්. ඒක කරන්න මරණකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන තැනකම ස්පර්ශ ආයතන 6 නිරෝධය උපදවාගෙන වාසය කරන්න පුළුවන්කම තියෙනවා. එයාට තමයි නිෂ්ඨාවක් තියෙන්නේ. එයාට තමයි කෙලවරක් තියෙන්නේ. ස්පර්ශ ආයතන 6 ඇති බවට යමක් හම්බෙන්නේ නැත්නම් මට ආයේ මතු උප්පත්තිය නැහැ. කීනා ಜಾති ಜಾතිය ක්ෂය වුණයි. ಜಾති ධර්මයන් ඇසුරු වෙන්නේ නැහැ. නාපරං ඉත්තත් හයාති මත්තේහි කලයුත්තක් නැහැ කියන නුවණක් එයාට තියෙන්නේ. අන්න එතකොට එහෙම නැති වුණොත් ස්පර්ශ ආයතන 6හි අත්දැකීම තියනවා නම් එතකොට එයාට එතන ප්‍රපංචයන්ගේ ගතියට ඉඩ ලැබිලා තියෙනවා. එයාට කල යුතු දේ හැටියට තව දේවල් කරන්න පුළුවන්. තව දේවල් කරන්න තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ප්‍රපංචයන්ගේ ගතිය පිළිබඳව තේරුම් ගන්න. දැන් මේ සාකච්ඡාව තුළ උනත් අපට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ ඒ බුද්ධ භාෂිතේම තමයි. ඒ කියන්නේ ප්‍රපංචයන්ගේ ගතිය ස්පර්ශ ආයතන 6 ගතිය තාක් තියෙනවා. ස්පර්ශ ආයතනයේ 6 ගතිය ප්‍රපංචයන්ගේ ගතිය දක්වා තියෙනවා. මේ දෙක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශ ආයතන 6 නිරෝධය කියලා කියන්නේ ආපහු ස්පර්ශ ආයතන 6 ඇතුළේ යමක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආපහු ස්පර්ශ ආයතන 6 ඇතුළේ යමක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිරෝධය කියලා කියන්නේ ඔය ආයතන 6ට අයිති දෙයක් නෙමෙයි. ඒකට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා ස්පර්ශ ආයතන 6හි තියෙන නිරෝධය පිළිබඳව අවබෝධ ඥානයක් යම් තැනක තියෙනවා නම් එතනදී අහන්න සුදුසු නැහැ. තව දෙයක් තියනවද? ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ තව දෙයක් තියනවද කියලා. ඇයි? ඒක තියනවා කියන්න සුදුසු නැති දෙයක් නිසා. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාම අපිට මොනවද තියෙන්න පුළුවන්කම තියෙන්නේ? පින්නතුනේ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ කිසිම දෙයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? අපි හිතන්නේම අපි ස්පර්ශ ආයතන 6 අසුරු කරපු පරිසරය තුල දේවල් විතරයි. ස්පර්ශ ආයතන 6 අසුරු කරපු පරිසරය තුල දේවල් අපිට හම්බෙන්නේ නැත්නම් හම්බෙන්නේ නැති වෙනකොට ඒ තැනක හිතන්න දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්න ඒ තැන අපි සකස් කරගන්න විදිහ තමයි අපිට දේශනා කරන්නට යෙදුනේ. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදයක් තුළ අපි කොහොමද ඒ අවබෝධය කරා ලංවන්නේ කියන එකට අවශ්‍ය අපිට වපසරිය දේශනා කරන්නට යෙදුණා. ඉතින් මෙතනදී අපිට ප්‍රධාන වශයෙන්ම පැහැදිලි වෙනවා නිවනෙහි ස්වභාවය පිළිබඳව. ඒ තමයි එතන ස්පර්ශ ආයතන 6හි පැනවීමක් එහි ගතියක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ස්පර්ශ ආයතන 6 ගතිය කියලා කියන්නේ ප්‍රපංච ගතිය, ප්‍රපංච ගතිය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 ගතිය කියන එක. ඒකට මේක මේ විමුක්තිය කියන දේ, නිවන කියන දේ, ස්පර්ශ ආයතන 6 නිරෝධය කියන දේ, ලෝක නිරෝධය කියන දේ, භව නිරෝධය කියන දේ මේ මොන වචන වලින් කතා කළත් මේ දේ කතා කරන්නේ මේ භෞතිකව එහෙම නැතිනම් බාහිරව ලෝකයේ තුල අපි උපද්ද ගන්න දේවල් හැටියට නෙමෙයි, එළිය තුල අත්දකින්න දේවල් විදිහට නෙමෙයි. ඒක අපි දකින්නේ කොහේ තියෙන දෙයක් හැටියටද? ඒක මේ ආයතන ටික ඇතුළෙම නැතිනම් බඹයක් තරම් වූ ශරීරය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් කියලා දේශනා කළේ. අන්න එතන තමයි අපි මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට ලෝක නිරෝධය කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ඔබට හිතෙනවා නම් යම් විදිහකින් ලෝකය මහ විශාල මේ ලෝකයක් තියෙන ලෝකෙ මම ජීවත් වෙනවා කියලා. ඒක තමයි ස්පර්ශ ආයතනයේහි අත්දැකීම. ඒක තමයි ප්‍රපංචයේහි ස්වභාවය. ලෝකේ තියෙනවා කියලා ඔබට හිතෙනවා නම්, ලෝකේ තියෙන බවට ඔබට ඇසුරු වෙනවා නම් ඒක තමයි ස්පර්ශ ආයතනයේහි අත්දැකීම. ඒක තමයි ප්‍රපංචයේ තියෙන ස්වභාවය. එතකොට ඇහැට පෙනුණු රූපය හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් විදිහට ඔබ දැක්කේ නැහැ. හටගෙන නිරුද්ධ වුණ බවට දැක්කේ නැති නිසා ඔබට
ඒ දේ තියනවායයි කියලා ගන්න ස්වභාවය තිබුණා. ඒ වගේම ඒ තියෙන දේ විඳ පුද්ගලයා මෙහි නිර්මාණය වුණා. ඒ මම මෙහි ඉන්නවා. මට ලෝකය තියෙනවා කියන තැන නිකම්ම ප්‍රපංච පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. දැන් ප්‍රපංච පරිසරය නිර්මාණය වුණාට පස්සේ ඒ ස්පර්ශ ආයතන හයේ ගතිය සහ ප්‍රපංචයේ ගතිය දෙකම තියෙන කෙනාට එයා සසර පැවැත්ම තුල ඉන්නවා. ස්පර්ශ ආයතන හයේ මිදිලා නැහැ. ස්පර්ශ ආයතන හයේ නිරෝධයටපත් වුණොත් ඇහැ නිරුද්ධ නම් රූපේ නිරුද්ධ නම් එයාට අතීත දැකපු රූප දැන් තියෙන්න පුළුවන්ද? දැන් තියෙන්න පුළුවන් කමක් නැහැ. අතීත දැනගත්ත දේවල් නැවත දැනගන්න පුළුවන්ද? එයාට ඒ දේවල් නැවත දැනගන්න පුළුවන් කමකුත් නැහැ. එයාට පේනවා ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයෝ ඒ තන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක. ඒකට ප්‍රත්‍ය නිසා හටගත්ත ධර්මයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වන බව කෙනෙකුට නුවණින් දකින්න පුළුවන් නම්, නුවණින් හොඳින් මෙනෙහි කරන්නට පුළුවන් නම්, නුවණින් හොඳින් සම්මර්ෂණය කොට තේරුම් ගන්නට පුළුවන් නම් පින්නතුණියේ කිසිම තැනක එයාට කර්ම කෙලෙස් වශයෙන් හැසිරෙන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. කර්ම සහ කෙලෙස් වශයෙන් හැසිරෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ යාට යම. ඇයි තියනවා කිව්වොත් ප්‍රපංචයන්ගේ හැසිරීම තියනවා. නැහැ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි ස්පර්ශ ආයතන හයෙහි නිරෝධය කියන දේ සාක්ෂාත් කරපු කෙනාට නැහැ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිරෝධයටපත් වුණාට පස්සේ යමක් නැහැ කියන එක නොයුතු දෙයක්. ඒක යෙදෙන්නේ නැහැ. ඒ වගේම නිෂේධනාර්ථයන්ගෙන් ගත්තත් දෙකේම එකතුවෙන් ගත්තත් ඇතද නැතද ඇත්තේද නැත නැත්තේද නැත කියන එකත් නොයුතුයි විමසන්නට. ඇයි මේ කතා කරන්නේ ස්පර්ශ ආයතන හයෙහි අත්දැකීමට අදාළ දෙයක් නොවන නිසා. එතකොට නිර්වාණය කියලා කියන්නේ, නිවන කියලා කියන්නේ, නිවීම කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ පවත්නා ස්පර්ශ ආයතන 6 ඇතුලේ ප්‍රභවයේ වෙච්ච වැඩුණු නිර්මාණය වෙනු ලබන දෙයක් නෙමෙයි. ඒක ස්පර්ශ ආයතන 6හි අත්දැකීම තුල කියන්නට නොහැකි නිෂ්ප්‍රපංච තත්වයක්. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු කරන්නට නොහැකි තත්වයක්. ඒකට අන්න ඒ අවබෝධයට තමයි අප යා යුතු වෙන්නේ. ඒකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ විශේෂම දේ බවට පත්වන්නේ අපිට රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, ගන්ධය, රසය, ස්පර්ශය පිළිබඳව, අරමුණු පිළිබඳව අපි Nirodha සාක්ෂාත් නොකරන තාක් අපිට සසර පැවැත්ම තියෙනවා. ඔබ කොච්චර භෞතික ධර්මයන් පිළිබඳව විවරණය කරගන්නට ගියත් ඒ කිසිම තැනක විමුක්තියට අවශ්‍ය කරුණු ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ඔක්කොම මේ ප්‍රපංච සීමාව ඇතුලේ ස්පර්ශ ආයතන 6 සීමාව ඇතුලේ. මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ තිබෙන ධර්මයන් පිරිසිඳ දැකීම තුළ ස්පර්ශ ආයතන 6 ඉක්මවා යෑම අප විසින් සිද්ධ කළ යුතු වෙනවා. අන්න ඒ නිසා තමයි Nirodha ප්‍රකට වන විදිහට, Nirodha ප්‍රත්‍යක්ෂ වන විදිහට අපි මේ කරුණු කාරණා පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ. මෙහි පවත්නා ස්වභාවයන් පිළිබඳව, මෙහි පවත්නා ලක්ෂණය පිළිබඳව අපි විමසා බැලිය යුතු වෙන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආයතනයන්ට ගෝචර නොවුනත් ඒ රූපේ තියෙනවනේ. දැන් ඔබ පසුපස ප්‍රදේශ දැන් ඔබට පේන්නේ නැහනේ. ඔබට ඒ පසුපස නොපෙනෙනකොට පිටිපස්සේ ඒ දේවල් තියනවද? ඔබ කියයි තියනවා කියලා. ඔබ නැවත බලයි තියෙන දේ. බලනකොට ආපහු ඔබට පෙනෙයි. ඔබ කොහොමද කියන්නේ ඒක ඔබ බලන්න කලින් තිබුණා කියලා? ඔබ බලනකොට පේන දෙයක් නිසා ඔබ කියන එක තියනවා කියලා. අපි මේකට කලින් පාවිච්චි කරලා තියෙන උදාහරණයක් අර ෆ්‍රිජ් එක අරිනකොට පත් වෙන ලයිට් එක වගේ කියලා එතන. ඒ දැල් වෙන බල්බය අර දොර අරිනකොටම ඒක දැල් වෙනවා, දොර වහනකොට ඒක නිවෙනවා. හැබැයි අපිට හැමදාම මතක තියෙන්නේ ආලෝකමත් ශීතකරණයක්. අපිට හැමදාම ඒක මතකයි එළියේ තියෙන දෙයක් හැටියට. අපි ශීතකරණය කියලා දැන් ඔබ මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ආලෝකයේ තියෙන තැන. ඒක තමයි ස්වභාවය. රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්, ඇහැ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒක ඉතුරු නැතුවම නැති වෙලා යනවා. ඒ පිළිබඳව දැනගත්ත හිත තිබුණා නම් එයත් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. හැබැයි දැන් ඔබ අරමුණු කරනකොට ඔබට හැම වෙලාවකදීම අරමුණු වෙන්නේ ඒ ධර්මයන් විද්‍යමාන වන ධර්මයන් හැටියට. විද්‍යමාන වන දේ බලන්න ගිහිල්ලා ඔබ ඇත්තටම නිවිලා තියෙන ලයිට් එක දිහා බලන්න ගිහිල්ලා ආයෙ දොර ඇරියොත් ඔබට ආයෙත් පේන්නේ දැල් වී තියෙන එකක්. ඒක නිසා ඔබ මේ දේවල් නැද්ද කියලා හිතාගෙන ආපහු බලන්න ඇස්සරියත් ඔබට පේන්නේ ආයෙත් තියෙන දෙයක්.
ඒකට ඇත්තටම රූපයේ ස්වභාවයේ බවට පත් වෙලා තියෙන හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. හැබැයි Nirodhaය නුවණින් සාක්ෂාත් නොකළොත් හැමදාම ලෝකේ පැවැත්ම රූපයන්ගේ පැවැත්ම කියන දේ ඒ ධර්මයන්ගේ පිහිටා සිටීම ඔබට සිද්ධ වෙලා තියෙනවා. ඒ ධර්මයන්ගේ පිහිටා සිටීම යම්කිසි කාලයක් තියෙනවා නම් ඒ තාක් කාලයක් ඔබට ප්‍රපංචයන්ගේ කාලය, ඒ තාක් කාලයක් ප්‍රතිසන්දි චුති විපාක චුති උප්පත්ති මේ ආදී සෑම දෙයකටම උරුමකම් කියන කාලයක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයට පින්නතුනි ලෝකේ පැවැත්ම සිද්ධ වෙනකොට අපිට මේක ඉක්මවා යන්නට අවශ්‍ය නම් අපි මොකද්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ ස්පර්ශ ආයතන 6හි Nirodhe සාක්ෂාත් කිරීම. ස්පර්ශ ආයතන 6හි Nirodhe සාක්ෂාත් කළාම අපිට රූපය තියනවාද? අපිට ඇහැ තියනවාද? හිත තියනවාද? මේ ආදී ස්වરૂපයන්ගෙන් නැවත නැවත මීට අනුසාරයෙන් අපිට ප්‍රශ්න කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට පේනවා මේ ධර්මයන්ගේ Nirodhaය කුමන ආකාරද කුමන ස්වરૂපද කියලා. ඒකට යමක් නිරුද්ධ නම් නිරුද්ධ වුණ දේ පිළිබඳව අපිට නැවත කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. Nirodhaයේ තියෙන පසුබිම පදනම පිළිබඳව අපට හඳුනා ගන්නට ඒ අනුසාරයෙන් පුළුවන්කම තිබෙනවා. මේ කතා කරන්නේ මොකද්ද කියන එක ගැන. එතකොට ඒක ඥානයක්. එතකොට අර ලෝකයේ තුල පවතින සියලු දෙයින් එය මිදිලා තියෙනවා. ජාති ජරා මරණ චුති උත්පත්ති මේ කිසිම දයකට කිසිම තැනකට පැවැත්මක් එතන ඇත්තේ නැහැ. පිනතුනි අන්න ඒ විදිහට මේ පවත්නා නිවීම කරා අපිට යන්නට ඕනේ නම් යා යුතු නම් අපි කොහොමද අපේ ජීවිතය සකස් කරගත යුතු වෙන්නේ? අපි කොහොමද හැඩගස්වා ගත යුතු වෙන්නේ? පිනතුනි අපිට අපේ ජීවිතය සඳහා හැඩගස්වා ගන්නට අවශ්‍ය නම් ඒට අපිට තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒට අපිට තියෙන අනුපූර්ව ක්‍රමවේදයක්. මොකද්ද අනුපූර්ව ප්‍රතිපදාව? මොකද්ද අනුපූර්ව ක්‍රමවේදය? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අපි නැවත නැවත බලනවා නම්, නැවත නැවත අනුපස්සනා කරනවා නම්, නැවත නැවත හිත පුරුදු කරනවා නම්, නැවත නැවත හිත ප්‍රගුණ කරගන්නවා නම් මෙන්න මේක තමයි සඳහා තියෙන ක්‍රමවේදය. එහෙනම් ඔබ ඔබේ ජීවිතය තුළ අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න. අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියන්නේ මේ තියෙන දේවල් නැති වෙනවා කියලා හිතී තින්න කියන එක නෙමෙයි. ඒක ගොඩක් දවස්වලට ඔබට මතක් කරනවා. ඉති රූපං මේකයි රූපේ කියන එක හඳුනගන්න. රූපේ හටගත්ත විදිහ ගැන බලන්න, රූපේ වැය වෙන විදිහ බලන්න. අම්මා තාත්තා ගෙවල් දොරවල් හටගත්ත විදිහ වැය වෙන විදිහ බලන්න එපා. ඇහැට පෙනෙන රූපේ කියන තැනින් ලෝකයේ ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න. ඉති වේදනා ස්පර්ශපත්යෙන් උපදින වේදනාව කියන තැනින් ප්‍රකට කරගන්න. ඒ වේදනාව මේ අහවල් දෙයි කියලා රූප පැත්තට නැඹුරු කරන්න එපා. වේදනාව කියන තැනින් අල්ලගන්න. ඉති සංඥා හඳුනා ගැනීම කියන තැනින් ප්‍රකට කරගන්න. සංස්කාර විඥාණය ඒ ධර්මයන්ගේ ස්වභාවය ප්‍රකට කරගන්න. ඒවා උපදින හැටි ප්‍රගුණ කරගන්න, ප්‍රකට කරගන්න. ඒ ධර්මයන්ගේ Nirodhaය බැලීම පිළිබඳව සිහිය පිහිටවන්න. මේ පිළිබඳව නැවත නැවත සිහිය පිහිටවීම තුළ පුන පුනා ප්‍රගුණ කිරීම තුළ ඔබට සලායතන Nirodhaය දක්වා මේ ප්‍රතිපදාව වඩන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තැනටපත් වෙන්නට හිත ප්‍රගුණ නැත්තම්, හිත ප්‍රකට නැත්තම් සතිපට්ඨානය තුළ හිත ප්‍රගුණ කරන්න පටන් ගන්න. සතිපට්ඨානය තුළ හිත වඩන්න ප්‍රගුණ කරන්න පටන් ගන්නකොට සතිපට්ඨානය ඇතුළත අපේ මනස ප්‍රගුණ වෙනකොට ටිකෙන් ටික ඉන්න තැන ඉඳලා ආනාපාන සතිය හෝ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු වශයෙන් හිත පිහිටුවාගෙන මෙනෙහි කිරීම තුළ හෝ අපිට පුළුවන් ක්‍රමානුකූල ලෙස මේ හිත වර්ධනය කරගන්නට, දියුණු කරගන්නට. ඒ නිසා ඒ සඳහා ඔබේ දියුණුව, ඔබේ සිතේ භාවිතය වඩා තහවුරු කරගන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම අද දවසේදී සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා
සාදු කියලා හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා කොටිකාවත්තේ පදිංචි සජිතා ශාමලී මහත්මිය සහ ලාල් විජේකාන්ත මහත්මයා විසින් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වසර 2කට පමණ පෙර මිය පරලෝ යන්නට යෙදුණු HGP සුමතිපාල පියතුමාණන්ට මාතනිස් වරාගොඩ පියතුමාණන්ට සහ නැස්ලිනා පෙරේරා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මිය පරලෝ යන්නට යෙදුණු ඒ සෑම සිළු දෙනාටමත් ඔබ සෑම සිළු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටිනම් ඒ සියලුම දෙනාටත් මේ උතුම් කුසලය අමා මහ නිවනින් සැනසීම පිණිසම දුකෙක සිටිනන් දුකෙන් අත මිදී සපතවත්වත් වඩා වර්ධනය කර ගැනීම පිණිසත් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන කොටිකාවත්තේ පදිංචි සජිතා ශාමලී මහත්මියටත් ලාල් විජේකාන්ත මහත්මයාටත් ඒ වගේම ජූනි මාස 19 වන දිනට 8 වන ජන්මදිනය සිහිපත් කරන අයුනියක් නාරාදීනියටත් ඒ වගේම ජයවතී පීරිස් මෑණියන් ඉනෝකා තුෂාන් නදීෂානි ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ට ඒ වගේම රිවින් දිනාත් සිත්මි සනුලි සෙවිඳු සහ යන ඒ දූ දරුවන් ඇතුළු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උපන් දිනයේ සිහිපත් කරන දිනිය ඇතුළු ඒ සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල ලැබී අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.